අපි පසුගිය කොටසේ සාකච්ඡා කරා දෝලන තරංගවල බහුවර්ණ ප්‍රශ්න කිහිපයක්. අපි අද තව ටිකක් ඉස්සරහට යනවා. ඒතර අපිට බලන්න පුළුවන් හොඳ අදහසක් ගන්න පුළුවන් විභාගයට මොන වගේ ප්‍රශ්න දහලා තියෙන්නේ කියලා. මෙතන වැදගත්ම දේ තමයි මුළු විෂය නිර්දේශයේ ඒ දෝලන තරංග කොටසේ සම්පූර්ණ සමීකරණ ඔක්කොම දරුවට මතක තියෙන්න ඕන. නැත්නම් එකවරම මේකේ සිද්ධාන්ත කොටස අමතක වුණොත් ටිකක් වැඩිපුර වෙලා යන නිසා. අපි බලමු මේ මොනවද අහලා තියෙන්නේ කියලා. නලාවක් නාද කරමින් ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියක් නිශ්චල නිරීක්ෂකයෙකු පසු කරයි. මේක ඒතකොට ඩොප්ලාචරණය සම්බන්ධ කරණක්. දුම්රිය නිරීක්ෂකයා පසු කිරීමට පෙර සහ පසුව ඔහුට ඇතර සංඛ්‍යාත අතර අනුපාතය 6ට 5යි. ඒ කියන්නේ දුම්රිය නිරීක්ෂකයා දෙසට එනකොට සංඛ්‍යාතය වැඩිපුර තමයි ඇහෙන්නේ. නිරීක්ෂකයා පසු කරපු ගමන්ම සංඛ්‍යාතය අඩු වෙනවා. ඒකයි අනුපාතය 6ට 5 කියලා දීලා තියෙන්නේ. වාතයේ ධ්වනි වේගය 330 නම් දුම්රියේ වේගය තමයි අපෙන් අහන්නේ. ඒතර ඩොප්ලාචරණය අපි අර නිරීක්ෂකයා දෙසට එන අවස්ථාවටයි නිරීක්ෂකයාගෙන් ඉවතට යන අවස්ථාවටයි ලියලා ඒ දෙන්නගේ අනුපාතය ගන්න වෙනවා. ඒතකොට අපිට පුළුවන් වේගය සොයන්න. අපි එතකොට මේ වගේ නිරීක්ෂකයෙක් මේ හැරේ ඉන්නවා කියලා ගනිමු. ඒතර දුම්රිය මේ පැත්තෙන් එන අවස්ථාවක් තියෙන එකක්. මේ පැත්තට ඉවතට යන අවස්ථාව අනිත් එක. ඒතර මෙතන නිරීක්ෂකයා තමයි නිශ්චල. මෙයා අපි VS කියලා ලියන්නේ. ප්‍රබවය කියන්නේ නලාවනේ. නලාව ශබ්ද කරනකොට ඒ දුම්රිය ගමන් කරන වේගය තමයි VS. ශබ්දයේ ගමන් කරන වේගය V. ඒතර මෙතන නලාවක් තියෙනවා නම් නලාවෙන් මෙහෙම හඬ පිට වෙනවා. එයා මේ පැත්තට එන වේගය V. මේ වෙලාවේ නලාව මෙතනින් ශබ්දය පිට කරාට දැන් නිරීක්ෂකයාට ඇසෙන්න ඕන නිසා ශබ්දය යනවා කියලා ගන්න වෙන්නේ අනිත් පැත්තට. ඒතර ශබ්දය එන්නේ මේ පැත්තට දැන්. ප්‍රබවය යන වේගය VS. ඒක මෙතනක් තියෙනවා VS කියලා. දැන් එහෙමනම් අපි මෙතන ඩොප්ලාචරණය ලියමු අවස්ථා දෙකට. සමීකරණයේ ඉර උඩ තියෙන නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය, ඉර යටින් තියෙන්නේ ප්‍රබවයට සාපේක්ෂව ධ්වනි වේගය. එහෙනම් අපිට ලියන්න පුළුවන් F1 ලියන්න පුළුවන්. නිරීක්ෂකයා කොහොමත් නිශ්චල නිසා එයාට සාපේක්ෂව ධ්වනි වේගය කියන්නේ වාතයේ ධ්වනි වේගයම තමයි. ඒක V. ප්‍රබවයට සාපේක්ෂ කරන්නේ මෙතන ප්‍රබවය නවත්තන්න ඕන. ඒතර මෙහාට VS වේගයක් ලියලා තියෙනවා මම ඒක නවත්තන්න අර පැත්තට VS එකක් දාන්න ඕන. ඒක මේ ධ්වනියටත් දාන්න වෙනවනේ. ඒතර එන්නේ V ඍණ VS. V ඍණ VS වරක් F0. මේක තමයි නිරීක්ෂකයා දෙසට දුම්රිය එන වෙලාවේ එයාට ඇහෙන සංඛ්‍යාතය. ඒතර මේ පැත්තට ලිව්වොත් අපිට එන්නේ F2 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය කියන්නේ v-මයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් ප්‍රබවයට සාපේක්ෂව බලන්න ඕන. ප්‍රබවය මෙහාට යන්නේ. ඒක නවත්තන්න අපි අනිත් පැත්තට දාන්න ඕනේ VS එකක්. ඒතර මේ පැත්තට දැම්ම නම් ඒක මෙතන ධ්වනියටත් මේ පැත්තටම යොදන්නවා. ඒතර මේ දෙක එකතු වෙනවා. ඒතර v ධන VS වරක් F0. මෙන්න මේ දෙන්න තමයි ඔය සමීකරණ දෙක. දැන් අපි මේ සමීකරණ දෙක බෙදමු. අතන අනුපාතය දීලා තිබුණානේ 6ට 5යි කියලා. ඒක නිසා F1 යට F2 ලියවනම් හරියි. ඒතර පළවෙනි සමීකරණය අපි දෙවෙනි සමීකරණයෙන් බෙදුවොත් බහුවර්ණයක් නිසා එකවරම ලියන්න පුළුවන්. F1 බෙදීම F2 තමයි 6 බෙදීම 5 කියන්නේ. එතකොට 6 බෙදීම 5 සමානයි. මේ පැත්තේ F0 කැපෙනවා. මෙයාගෙන් බෙදාන තියෙන්නේ. ඒතර V ට V කැපෙනවා. ඉර යට ඉන්න V ධන VS ඉර උඩට යනවා. ඒතර එනවා V ධන VS බෙදන්න ඕන V ඍණ VS. දැන් මේවා හරහට වැඩි කරොත් අපිට එනවා මෙතන මේවා නිකම්ම ලියන්න එපා. හිතෙන් උනුත් හදාන බලන්න. මේ 6 මේ V වැඩි කරාම 6යි V
මේ 5 මෙහාට වැඩි කරාම 5යි v. එතන අඩු කරොත් වෙනවා 1v එකක්. ආයෙ බලන්න මෙතන 6යි v ඉන්නවා. මෙතන ඉන්නෝනේ 5යි v. ඒක මෙහාට ගත්තම ඍණ වෙනවා. එතන v වෙනවා. මෙතනින් එනවා 6යි vs ඒක ඍණ. මේ පැත්ත 5යි vs. එතන ඍණ 6යි vs අනිත් පැත්තට ගියා ධන 6යි vs වෙනවා. එතන 11යි vs වෙනවා. 11යි vs. දැන් ගන්න දීලා තුනා v කියන්නේ 330යි කියලා. දැන් මේක ලියන්න මීට වඩා වෙලාව ගත්තොත් ඒකත් අපතේයමක් වෙනවා කාලේ. ඒක නිසා මේ වගේ ඒවා හිතේ සුළු කර ගන්න පුරුදු වෙන්න. එතන මේ v කියන්නේ 330යි. එහෙනම් 330 11න් බෙදන්න තමයි එන්නේ. 330 බෙදන්න ඕනේ 11යි. මේක තමයි උත්තරේ. ඒතර දැන් මෙයා නිරීක්ෂකයාගෙන් මේ පැත්තට ආව ගමම සංඛ්‍යාතය අඩු වෙලා තියෙනවා. හැබැයි ඊට පස්සේ මෙයා කොච්චර ඈත ගියත් ඒ අර අඩු වුණු සංඛ්‍යාතය තවත් අඩු වෙන්නේ නැහැ. ඒක නියතව තියෙනවා. මේකේ දුරත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. අර නිරීක්ෂකයා වෙතට එනකොටයි එයාගෙන් ඉවතට යනකොටයි එකවරම අඩුවීම පමණයි තියෙන්නේ. දැන් බලන්න උත්තරයක් තියෙනවද කියලා. 30යි උත්තරේ කියලා තියෙන පස්වෙනි උත්තරේ. ඒකේ තරම් අමාරු ගණනක් නෙමෙයි. සිද්ධාන්ත කොටස මතක තියාගන්න විතරයි අවශ්‍ය. මේක බලන්න. දිග සෙන්ටිමීටර් 50ක් සහ 56.5ක් වූ ඔර්ගල නල දෙකක් එකවර නාද කළ විට නුගැසුම් 3ක් ඇසේ. ආන්ත ශෝධනයේ නොසලකා හැරිය විට නල දෙකෙහි සංඛ්‍යාත පිළිවෙලින් කියලා තමයි අපෙන් අහන්නේ. ඒතර එක නලයක දිග සෙන්ටිමීටර් 50යි අනිත් එක 56.5යි. ඒතර අපි දන්නවා දැන් මේක කියලා නැහැ විවෘත නලද සංවෘත නලද කියලා. ඒක මොන ආකාරයට ගත්තත් කමක් නැහැ අපිට. අපි මේක පොඩි තරංග රටාවක් ඇන්දොත් මේ වගේ තමයි තියෙන්නේ. මේ වගේ එක නලයක මූලිකයක් ඇන්දොත් මේ වගේනේ තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. එතන මෙතන තියෙනවා ලැම්ඩා බෙදීම 4ක්. පුඩු භාගයක් නේ තියෙන්නේ. පුඩුවක් කියන්නේ ලැම්ඩා බෙදීම 2යි. පුඩු භාගයක් කරනවා ලැම්ඩා බෙදීම 4යි. එතකොට ලැම්ඩා බෙදීම 4 සමානයි L. එහෙනම් ලැම්ඩා සමානයි 4යි. දැන් v සමානයි f ලැම්ඩා ලියලා f ලියුවොත් අපිට f උක්ත කරොත් f කියන්නේ v යට ලැම්ඩා. ඒතර එන්නේ මෙතනින් f සමානයි 1යට 4යි L වරක් v කියලා. බලන්න එතකොට මේකේ මේ නලයේ දිග කියන එක L කියන එක ඉන්නේ ඉර යට. එහෙමනම් දිග වැඩි වුණාම සංඛ්‍යාතය අඩු වෙනවා. අර ගණනේ දීලා තිබුණ යතන දිග බලන්න. එකක දිග 50යි අනිත් එක 56.5යි. ඕර්ගන නල දෙකක් එකවර නාද කළ විට නුගැසුම් 3ක් ඇසේ කියලා තමයි කියන්නේ. එතකොට අර සමීකරණය මතක තිබුණොත් දරුවාට තේරෙනවා L කියන එක ඉන්නේ ඉර යට. එහෙමනම් L වැඩි වුණාම සංඛ්‍යාතය අඩු වෙනවා. එහෙමනම් මේ 50.5 කියලා තිබුණ අවස්ථාවේ තමයි සංඛ්‍යාතය අඩු. මේ වෙලාවේ තමයි සංඛ්‍යාතය වැඩි. සෙන්ටිමීටර් 50 තියෙන අවස්ථාවේ. මොකද මේ නුගසුම් ගාන ගන්නවා නම් අපි අර සංඛ්‍යාතවල අන්තරේනේ ගන්නෙ. ඒතර සංඛ්‍යාත අන්තරය ගන්නකොට f1යි f2යි කියලා අපි සංඛ්‍යාත දෙක ගත්තොත් ඒගොල්ලෝගෙන් කවුද වැඩි කියලා ස්ථිර වශයෙන්ම දැනන් ඉන්න ඕන. එතකොට අපිට වැඩි එකෙන් අඩු එක අඩු කරලා 3ට සමාන කරන්න පුළුවන්. සංඛ්‍යාතයේ වැඩි කාගෙද කියලා ස්ථිරම දන්නේ නැත්නම් ඔයාලට මාපාංක ලියන්න වෙනවා. ඒතර මාපාංකය අයින් කරන්න ගියාම සමීකරණ දෙකක් එනවනේ. ඒක නිසා අර ඒක ඉස්සෙල්ලා निराකරණය කරන්න ඕන. ඒක නිසා තමයි අර L වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා කියලා මතක තියෙන්න ඕන. එවන අපිට ලියන්න තියෙන අර 50.5 තියෙන අවස්ථාවේ තමයි සංඛ්‍යාතය අඩු. 50 අවස්ථාවේ තමයි වැඩි කියලා. මම සිද්ධාන්ත කොටස් ලියන අවස්ථාවේ මේවා ලියලා තියෙනවා දිගට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා. දිග වැඩි වුණාම සංඛ්‍යාතය අඩුයි. එහෙමනම් අපි ලියමු දැන් මෙන්න මේක පාවිච්චි කරලා තමයි ගණන හදන්නේ.
එතකොට F1 කියන්නේ F1 කියලා කියන්නේ V බෙදීම 4යි L. මම ඒක ලියන්නම් 4යි L ට ලියන්නම් L1 කියලා. මේක තමයි දිග අඩු එක. F2 කියන්නේ V බෙදීම 4යි L2. ඒතර දිග වැඩි වුණාම සංඛ්‍යාතය අඩුයි. දැන් අරගෙන මේක තමයි අපි අඩු කරන්නේ. නුගැසුම්. නුගැසුම් ප්‍රමාණයත් අපි සංඛ්‍යාතයක් විදිහට තමයි කියන්නේ. ඒක තත්පරයට එන ගාන. ඒකත් ගණනේ දීලා තියෙනවා 3යි කියලා. එහෙනම් අපි ලියමු F1 ඍණ F2 සමානයි 3යි. ඒතර මේවට මේක ආදේශ කරාම V බෙදීම 4 පිටර ගන්න පුළුවන්. එවනම් V බෙදීම 4 පිටට අරන් දිග අඩු එකනේ මෙතන ලියන්නේ. 1යට L1 ඍණ 1යට L2. මේක සමානයි 3ට. දැන් L1 කියන්නේ 1යට 50. L2 කියන්නේ 50.5. ඒවා සෙන්ටිමීටර වලින් තියෙන්නේ. මීටර කරනවා නම් නැවත 100ෙන් බෙදාගෙන යනවා. ඒතර ඒ 100 උඩට යනවා. එමුනම් අපිට එන්නේ V බෙදීම 4යි. තව 100ක් ගන්න පුළුවන් පිටට. ඒතර මෙතන තියෙන 1යට 50. මෙතන තියෙන 1යට 50.5. කුඩා පුදුනාකාර ගත්තම 50.5න් අඩු කරන්න ඕන 50ක්. යටින් තියෙනවා 50 වැඩි කිරීම 50.5. මෙන්න මේක තමයි. ඒතර 50.5න් 50 ගියාම 0.5යි. 0.5 කියන අතර භාගයයි. ඒ භාගේ මේ 50න් වැඩි වුණාම 100ක් වෙනවා. ඒ 100ට මේ 100 කැපෙනවා. ආයෙ බලන්න 50.5න් මේ 50 අඩු වුණා 0.5යි. 0.5 කියන්නේ භාගයයි. ඒ කියන්නේ මේ දෙක ඉලක්ක විරයටට යනවා. ඒතර ඒ දෙවරක් 50 100යි. ඒ 100ට මේ 100 කැපෙනවා. තව ඉතුරු වෙන්නේ මේ 4යි මෙතන තියෙන 50.5යි. එහෙනම් ඒ දෙක මේ පැත්තට වැඩි කරන්න ඕන. එහෙනම් දරුවා ලියන්න පුළුවන් V සමානයි. මෙතනින් දරුවාට ලියන්න පුළුවන් V සමානයි මේ 3 ඉලක්කමයි මේ 50.5යි මෙතන තියෙන 4යි. එහෙනම් 4 වරක් 3 12යි. 12 වැඩි කිරීම 50.5. මම ඒක වැඩි කරේ නෑ නිකන් ලිව්වා විතරයි අගය. දැන් අපේ ගානේ සංඛ්‍යාත දෙකනේ අහන්නේ. ඒතර පළවෙනි සංඛ්‍යාත බලන්න V බෙදීම 4යි L1 කියලා තියෙන්නේ. L1 50 කියලා අපි දන්නවා. එහෙනම් කෙලිම එතෙන්ට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් F1 සමාන වෙන්නේ V බෙදීම 4යි. V කියන්නේ මේක. 12 වැඩි කිරීම 50.5යි. V කියන්නේ 4යි. L1 කියන්නේ නැවතත් 50යි. 50 වැඩි 10 ඍණ 2යි. එතකොට මේ 4 මෙතන කැපුණම 3යි. මෙතන 10 ඍණ 2 කියන්නේ 100ක්. ඒ 100 උඩට යනවා. එතකොට ධන 100යි. ඍණ 2නේ තියෙන මෙතන ඍණ 2 බලය උඩට ගියා ධන 2 බලය. එතකොට 100යි. 100ට 50 ඒවා 2යි. දෙවරක් 3 6යි. 6ෙන් මේක වැඩි කරන්න තියෙන්නේ. 6 5 30යි. 6 බිඳුවයි 3යි. 6 5 30යි. ඒ කියන්නේ F1 කියන්නේ 303යි. අපි දන්න මේ වෙලාවේ සංඛ්‍යාතය වැඩි, දිග අඩු අවස්ථාවේ සංඛ්‍යාතය වැඩි. එහෙනම් මේක 303 නම් F2 කියන්නේ 300යි. පොඩි වෙලාවක් යන මෙන්න මෙතන පොඩි සුළු කිරීමක් කරන්න තියෙන නිසා ඉස්සෙල්ලා මේක සංකේත ලියලා මෙහෙම කුඩා පුදුනා කරගත්තා නම් හරි. දැන් බලන්න උත්තරේ 300යි 303යි තමයි උත්තර දෙක එන්නේ.
අපෙන් ආන්නේ මෙතන පිළිවෙලට ආන්නේ මේ උත්තරේ පැති දෙක මාරු කරලා තියෙනවා 303 300 කියලා මෙතනක් තියෙනවා මෙතන ඒකේ අනිත් පැත්ත තියෙනවා. ඉතින් දිග අඩු එක තියෙනවනේ මෙතන. දිග අඩු එකට තමයි සංඛ්‍යාතයේ වැඩි කියලා අපි මතක තියෙන්න ඕන. එහෙනම් 303 තමයි ඉස්සෙල්ලා එන්න ඕන. කියන්නේ මේ උත්තරේ තමයි එන්නේ. මම මේක සිද්ධාන්ත කොටස කරන වෙලාවෙත් මේක සාකච්ඡා කරලා තියෙනවා මේ වගේ ගණනකුත් කරා මට මතකයි. දිග වැඩි නම් සංඛ්‍යාතය අඩුයි කියන එක තමයි මතක තියෙන්නේ. මේ කරන බලන්න එක් කෙලවරක් වසා ඇති ඔර්ගල නලයක් සංවෘත නලයක් ගිටාරයක තන්තුවක් සමග අනුනාද වෙනවලු. අනුනාද වෙනවා කියලා කියන්නේ සංඛ්‍යාත සමානය කියන එක. තන්තුවේ දිග නලයේ දිග මෙන් 0.8යි. තන්තුවේ දිග නලයේ දිග වගේ 0.8 ගුණයක්ලු. නලය හා තන්තු යන දෙකම කම්පණය වන්නේ ඒවායේ මූලික සංඛ්‍යාත දෙන්නටම මූලිකය දීලා තියෙන්නේ. ආන්ත චෝදනය ගණන් ගන්න එපාලු. තන්තුව මත ධ්වනි වේගයේ වාතයේ ධ්වනි වේගයට දරන අනුපාතය අහන්න. තන්තුව මත වේගය කියලා කියන්නේ අර T බෙදීමෙන් වල මූලය කියලා අපි ගන්න එක්කේන. වායුගෝලයේ ධ්වනි වේගය කියන්නේ ඔර්ගල නලය ඇතුලේ තියෙන වාතයේ කම්පණය වීමෙන් එන වේගය. අර ගැමා RT යට m කියලා ලිව්ව එක්කේන. අන්න ඒ දෙකේ අතර අනුපාතය තමයි අපෙන් අහන්නේ. බලන්න එතකොට අපි මේකට පොඩි රූප තරණයක් අඳිමු. දෙන්නටම මූලිකයේ තියෙන්නේ තන්තුවේ දිග නලයේ දිග මෙන් 0.8යි කියලා දීලා තියෙනවා. තර තන්තුවේ මූලිකයක් නම් මේ වගේ හැඩයක් එන්නේ. මෙතන ගැට ගහලා තැන් වල නිෂ්පාන්ද මෙන්න මේ වගේ එකක් එන්නේ. අපි ඒක L1 කියලා ලියමු. මෙතන එක පුඩුවක් නිසා තරංගායාම භාගයයි. තර ලැම්ඩා බෙදීම දෙකක් සමානයි L1යි. තර ලැම්ඩා කියන්නේ 2යි L1යි. ලැම්ඩා කියන්නේ 2යි L1යි. දැන් නලයට ගියාම මේ වගේ එකක් තියෙන්නේ. මේක දරුවන්ට මේ v සමාන f ලැම්ඩා දාලා ලියන්න පුළුවන්. ඒකත් මෙතනම ලියලා ඉඳිමු. එහෙම නැත්නම් අපිට එනවා f සමානයි v යට ලැම්ඩා. ඒතර v එක යට ලැම්ඩා කියන්නේ 2යි L1යි. දැන් නලයට ලිව්වොත් අපිට එන්නේ මේ වගේ එකක්. මේ නලයේ මූලිකයක් කියන්නේ මේ වගේ පුඩු භාගයක්. පුඩු භාගයක් කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 4ක්. මම මේ දිගේ L2 කියලා ලියන්නම්. එහෙනම් ලැම්ඩා බෙදීම 4ක් සමානයි L2යි. ඒතර ලැම්ඩා කියන්නේ 4යි L2යි. දැන් v සමාන f ලැම්ඩා ලිව්වම දරුවන්ට එනවා f කියන්නේ. එයාගේ අපි වාතයේ වේගයනේ ඒක අපි v2 කියලා ලියමු. ලැම්ඩා කියන්නේ 4යි L2. ඔන්න සමීක දෙක මේ දෙක සාමාන්‍යයෙන් ගණන් ටිකක් හදපු එක එක සැරේම ලියන්න පුළුවන්. හිතෙන් අර රූප තරංග අඳින්න ඕනත් නැහැ. නිකම්ම ලියන්න පුළුවන්. දැන් බලමු ගණන් කියලා තියෙන දේ. දැන් මේ L1යි L2යි අතර අනුපාතිකුත් දීලා තියෙනවා. තන්තුවේ දිග නලයේ දිගෙන් 0.8යිලු. කියන්නේ 0.8යි L2යි. එහෙම නැත්නම් L1 බෙදීම L2 කියන්නේ 0.8යි. නැත්නම් 10න් 8යි. මේ වගේ දත්තයකුත් ගණනේ දීලා තියෙනවා. අනුනාද වෙනවා කියලා තියෙන නිසා මේ දෙක සංඛ්‍යාත සමානයි. තන්තුවේ දිග නලයේ දිග මෙන් 0.8යි. දැන් අපිට තියෙන අර සමීකරණ දෙක ලියන්න තියෙන මෙතන එකක් ලියන්න තියෙනනේ තන්තුවට v1 යට 2යි L1යි. අතන ලිව්වා අපි f කියන එක ලිව්වා. එතන පුඩු භාගයයි නෑ. ඒතර 4යි L නේ එන්නේ. v බෙදීම 4යි L2යි කියලා. එහෙනම් සංඛ්‍යා දෙක සමාන නිසා අපිට ලියන්න පුළුවන් ගණනේ සංඛ්‍යා දෙක සමානයි කියලා දීලා නැහැ අනුනාද වෙනවා කියලා දීලා තියෙන්නේ. ඒකේ අදහස තමයි සංඛ්‍යාතේ සමානයි කියන එක. ඒතර අපි ලියන්න පුළුවන් සංඛ්‍යාත සමාන නිසා
සංඛ්‍යාත සමාන නිසා තන්තුවෙන් එන්නේ v බෙදීම 2l 1යි v1 මේක සමාන වෙන්න ඕන v2 යට 4l 2ට. තර v1 යට v2 කියලා කියන්නේ මේ v2 මෙහි ඉරියට දැම්මම මේක මේ පැත්තට ගේන්න වෙනවා. 2l 1 යට 4l 2යි. තර එන්නේ l 1 යට 2l 2යි. l 2 කියලා මම ගත්තේ නලයේ දිග, l 1 කිව්වේ තන්තුවේ දිග. තර ගණනය කිව්වනේ කම්බියේ දිග නලයේ දිග වගේ 0.8යි කියලා. එහෙමනම් l 1 වෙනුවට ලියන්න පුළුවන්නේ 0.8යි l 2 කියලා. මේක වෙනුවට 0.8යි l 2යි යටින් ලියන්න පුළුවන් 2යි l 2යි කියලා. ඒතර l 2 කැපෙනවනේ. ඒතර එන්නේ 0.4යි. 0.4යි. තන්තුවේ තරංගයේ වේගය බෙදීම වායුවේදී නැත්නම් වාතයේදී තරංගයේ වේගය ඒක සමානව 0.4ට. බලන උත්තරයක් තියෙද කියලා. මේ තියෙන්නේ පොඩි සමීකරණයක් විතර ලියන්න තිබුණේ. මේක තමයි එන්නේ. විනාඩියක් යනකොට ලියන්න පුළුවන් දරුවන්ට. මේක බලන්න. ඒක නාර තරංග රටාව වහන්නේ ඇදි තන්තුවක් මත රූපේ පෙන්වා ඇති පරිදි තීරයක් ස්පන්දයක් ගමන් කරයි. එක ස්පන්දයක් තමයි එන්නේ. එයා එනවා මේ පැත්තට. තන්තුවට ලම්බක වූ ඝර්ෂණයෙන් තොර දණ්ඩක සර්පණය විය හැකි සැහැල්ලු මුද්දකට. ආය කියන්නේ මෙතන මුදුවක් දාලා තියෙන සුමට ඒ කියන්නේ යාට චලනය වෙන්න පුළුවන්. මේක ඉහළ පහළ යන්න පුළුවන් එක්කෙනෙක්. ඒත් අපි දන්නවා මේ වගේ වෙලාවක එතන වෙන්නේ අර මෘදු පරාවර්තනය වෙන්නේ. තරංගෙ මෙතනට ඇවිල්ලා මෘදු පරාවර්තනලා තමයි අනිත් පැත්තට යන්නේ. ඒතර අර කලාවේ වෙනසක් නැහැ. ස්පන්දේ ඉහළ පැත්තෙන් ආවනම් පරාවර්තනලා යන්නේ ඉහළ පැත්තෙන්මයි. ඒතර මෙන්න මේ වගේ උත්තර කොහොමත් වරදිනවා. මේ වගේ ඒවා. සර්පණ වියක් සැහැල්ලු මුද්දකට තන්තුවේ වම් කෙළවර ගැටගසා ඇත. පරාවර්තිත ස්පන්දය හොඳින්ම නිරූපණය යන්නේ. අපි ගානේ පරාවර්තනලා යන ස්පන්දය. ඒතර අපි මේවා සිද්ධාන්ත කරන වෙලාවේ සාකච්ඡා කරා. මේ වගේ ස්පන්දයක් පරාවර්තනලා යනවා නම් මේක ඉහළින් ආව නම් ඒ පැත්තටම තියෙනවා කලාව වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට මේ ස්පන්දයේ මේ ඉදිරි පෙනුම මෙන්න මෙහෙම මේ පේන ස්වරූපය මෙන්න මේ ටික ඒ හැඩය පරාවර්තනලා යන ස්පන්දයේ ඉදිරි පැත්තේ තියෙන්න ඕන. ඉස්සරහා පැත්තේ. මේ හැඩයම. ඒතර ඒ වගේ එකක් තමයි අපි බලන්න ඕන. ඉතින් මේක කොහොමත් වැරදි ස්පන්දේ අනිත් පැත්ත හැරිලා තියෙන නිසා මේක කොහොමත් වැරදි. මේ දෙක විතරයි තියෙන්නේ. ඒතර මේ මෙහෙම තියෙන ස්වරූපය අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ පරාවර්තන වුණාට පස්සේ මේකනේ. ඒක ඊටම ලේසි ගණන්. මේක බලන්න. නියත සංඛ්‍යාතකයෙන් යොත් සංඥානිකුත් කරන ධ්වනි ප්‍රභවයක් රූපයේ පෙන්වා ඇති පරිදි වෘත්ත ඡාපයක් ඔස්සේ v ඒකාකාර වේගයෙන් ගමන් කරයි. එයා මේ වගේ ඡාපයක තමයි මෙහෙම එනවා කියලා කියන්නේ. අපි දන්නවා ඩොප්ලර් ආචරණයේදී අපි ගොඩාක් ගණන් හැදුවේ රේඛාවේ එකම දිශාවට හරි විරුද්ධ දිශාවට හරි යන ගණන්. මෙන්න මෙතන තමයි ඩිංගක් අමුතු ආකාරයේ ගණනක් අපිට ලැබිලා තියෙන්නේ. ඒක අර පෙතේ යන්නේ රවුමෙම රවුම් වගේ පාරක යනවා කියලා තමයි දීලා තියෙන්නේ. v ඒකාකාර වේගයෙන් ගමන් කරයි. x ලක්ෂයේ නිරීක්ෂකයෙකු නිශ්චලව සිටී. ඒතර x කියන එක පෙන්නලා තියෙන කේන්ද්‍රයක් නෙමෙයි. අපි අර තියරි මේක සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරනලා කියලා තියෙනවා මේ කේන්ද්‍රයේ ඉන්නවා නම් ඩොප්ලර් ආචරණය දැනෙන්නේ නැහැ කියලා. මොකද යාට අර ශබ්දයේ එන මාර්ගයයි ප්‍රභවයේ ගමන් කරන මාර්ගය එකිනෙකට ලම්බක නිසා. මෙතන එහෙම නෙමෙයි තියෙන්නේ. එයා ඉන්නේ ටිකක් පහළ තැනක ඉන්නේ කේන්ද්‍රයට වඩා. O යන කේන්ද්‍රයයි ප්‍රභවයේ A සිට B දක්වා ගමන් කරන විට නිරීක්ෂකයාට ඇසෙන F සංඛ්‍යාතයේ විචලනය. ඒක වෙනස් වීම අහලා තියෙන ප්‍රස්ථාරික ස්වරූපයකින් අහලා තියෙන්නේ. එතකොට දැන් මේවා
අර එකම රේඛාවේ ගමන් කරන්නේ නැති නිසා මේ වගේ සරල රේඛී හැඩෙන්නේ නැහැ. මේක කොහොමදත් පේනවනේ යා අර මුල් සංඛ්‍යාත තමයි මේ fs කියලා දාලා තියෙන්නේ. ප්‍රභවයේ නිකුත් කරන සංඛ්‍යාතය. ඒතකොට ඒකටම සමානයි කියලා තමයි තියෙන්නේ නිරීක්ෂකයාට ලැබෙන එකත්. ඒතර ඒක වෙන්න බෑනේ. මෙතන ඩොප්ලර් ආචරණය අනුව සංඛ්‍යාත වෙනස් වීමක් වෙන නිසා පළවෙනි උත්තරේ කොහොමවත් වැරදි. කොහොමවත් මේ වගේ ආකාරයක් ආවොත් මේ සරල රේඛා එන්නේත් නැහැ. ඉතින් මේන් එකක් තමයි අපිට ගන්න වෙන්නේ. අපි මේකේ විභාගයට ගියා නම් අපිට මේක හැමදේම ලියලා කරන්න බෑ. අපි පොඩි අදහසක් තමයි ගන්න ඕන. අපි මෙතෙන්දී අපි මේක පොඩ්ඩක් සාකච්ඡා කරමු කොහොමද මේක මේ වගේ හැඩයක් ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙතන මේ නිරීක්ෂකයා ඉන්න තැන අනුවත් මේකේ හැඩය වෙනස් වෙනවා. යා සමහරලාට කේන්ද්‍රයට වඩා පහළ ඉන්නත් පුළුවන්, ඉහළ ඉන්නත් පුළුවන්. මේ ගන්න පෙන්නලා තියෙන්නේ පල්ලෙහෙන් ඉන්නවා වගේ එකක්. ඒතර අපි මේක ඇන්දොත් මෙන්න මේ වගේ තමයි අපිට පේන්නේ. දැන් මෙහෙම නෙවෙයි ඡාපේ තියෙන්නේ. මේ වගේ ඡාපේ තියෙන්නේ. කේන්ද්‍රය තියෙනවා මේ හරියේ. මේක තමයි කේන්ද්‍රය. කේන්ද්‍රයට ආවොත් මෙයා ලම්බක වෙන්නේ. ප්‍රභවයේ වේගය මෙයා කේන්ද්‍රය හිටියනම් තමයි ලම්බක වෙන්නේ. නමුත් දැන් නිරීක්ෂකයා ඉන්නේ කේන්ද්‍රයේ නෙමෙයි. ඊට වඩා පහළ ඉන්නේ. මෙතන අපි ඕක කියලා ලිව්වොත් මෙන්න මේ රේඛාවේ තව ටිකක් පහළ තමයි එයා ඉන්නවා පෙන්නන්නේ මෙන්න මෙහෙම. එනවා අපිට මෙතන පොඩි කෝණයක් ගන්න වෙනවා. අපි මෙන්න මේ කෝණය θීටා කියලා ගනිමු. මෙන්න මේ කෝණය θීටා කියලා ගනිමු. මේක නම් විනාඩියෙන් දෙකකින් හදාන්න බැරි වෙයි සමහරට දරුවන්ට දුන්නම මේ නමුත් මේ පේපර් එකේ අවසාන හරිය තියෙන ප්‍රශ්නයක් වෙන්නේ නැති. එතකොට දැන් අපිට අර ඩොප්ලර් ආචරණයේදී ලියන්න වෙන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. නිරීක්ෂකයා නම් මෙතන නිශ්චලව ඉන්නවනේ. මෙතන නිරීක්ෂකයා නිශ්චලව ඉන්නවා. එහෙනම් නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි වේගය කියන්නේ v. දැන් ධ්වනිය එන්නේ මේ පාරනේ. ප්‍රභවය මෙහාට ගියාට ශබ්දය නිකුත් කරන්නේ මෙන්න මේ පාර දිගේ එන්න. මෙහාට තමයි එයා එන්නේ. මේ ප්‍රභවයේ වේගය vs කියලා ගත්තොත් මෙයා එන්නේ මෙහාට v. ඒක කේන්ද්‍රයේ පැත්තට නෙවෙයි ඊට යටින් තියෙන්නේ. එහෙනම් අපිට මෙතන ලියන්න වෙන්නේ ඩොප්ලර් සංඛ්‍යාතය ලියන්නේ යට ඇහෙන සංඛ්‍යාතය ලියන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය. එහෙනම් f1 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි වේගය v. දැන් ප්‍රභවයට සාපේක්ෂව. දැන් ප්‍රභවයේ සාපේක්ෂ කරන්න ඕන. ප්‍රභවය මේ පැත්තටනේ යන්නේ. ඒතර ඒක නවත්තාන මම අනිත් පැත්තට v එකක් යොදන්න ඕන. මෙතන පොඩ්ඩක් ඉගෙන ගන්න. මේ ප්‍රභවය යන්නේ මේ පැත්තට. ඒක නවත්තාන මම මේ රේඛාවේ ප්‍රතිවිරුද්ධ දිශාවට යොදන්න ඕන vs එකක්. මෙන්න මේ පැත්තට මම යොදන්න ඕන vs එකක්. ඒක ධ්වනියටත් එනවනේ. දැන් ධ්වනිය යන්නේ මෙහාට. එතකොට මේ මෙහෙම තියෙන vs එක අපි විභේදනය කරොත් මෙන්න මේ රේඛාව අපි මෙතනින් ඇන්දොත් මෙහෙම ඔන්න ඔය වගේ අපි ඇන්දොත් මෙන්න මේ කෝණේ තීටා නම් මේ කෝණේ තීටා. ඒතර මේක තමයි v. එහෙම නැත්නම් මේක තමයි vs තියෙන්නේ. මේ තියෙන අරිය රේඛා. අරිය රේඛාවත් එක්ක මෙයාගේ කෝණය 90යි. මෙතන දැන් ඊට වඩා පොඩක් එහා පැත්තෙන් කෝණයක් තියෙනවා. ඒතර ඒක අර පැත්තට විභේදනය කරොත් එන්නේ vs මේක ඒ පැත්තට විභේදනය කරන්න පුළුවන් මේ පැත්තට විභේදනය කරන්නත් පුළුවන්. මේ රේඛාවට විභේදනය කරන්නත් පුළුවන්. එතකොට මෙතන කෝණේ θ නම් මෙන්න මේ කෝණේ අනුවරිණ θ මෙන්න මේ කෝණේ. මෙන්න මෙතන තියෙන කෝණය අනුවරිණ θ. එහෙනම් එයා මේ පැත්තට විභේදනය කරොත් අපිට එනවා vs cos අනුවරිණ θ කියලා. මේ vs එක මෙන්න මේ කෝණයෙන් විභේදනය වෙන්නේ මෙහාට. ඒතර vs cos අනුවරිණ θ.
එහෙනම් අපිට එන්නේ යට තියෙන ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය. දැන් ප්‍රභවය නවත්තම තමයි මෙහාට තිබුණ VS එක නවත්තන්න මෙහාට VS එකක් දැම්මා. ඒතර ඒක ධ්වනියටත් දාන්න ඕන. ඒතර එහාට දැම්ම එක මේකට එකතු වෙන විභේදනය වෙලා. එහෙනම් එන්නේ V ධන VS cos theta. ඔන්න ඔය වගේ එකක් එන්නේ. ඒතර මේ වගේ කොටසක් ආවම මෙතන සරල රේඛාවක් එන්නේ නැහැ කවදාවත්. cos කතාවක් තියෙනවා මෙතන ඉරයට. ඒක අර ත්‍රිකෝණමිතිය වගේ පදයක් ආවම අනිවාර්යයෙන්ම අර sin cos වගේ හැඩයක් තමයි එන්නේ. බලන්න මෙතන දැන් අගයත් එකතු වෙලානේ තියෙන්නේ. මේ අගය එකතු වෙලා තියෙන්නේ v ට. ඒතර ඉර උඩට වඩා ඉරයට වැඩිනේ. ඉරයට වැඩි නම් සම්පූර්ණ උත්තරය අඩු වෙනවා. මෙතන f නෝට් වලින් වැඩි කරන්න ඕන. ඒතර ඉර උඩට වඩා ඉරයට වැඩි නිසා උත්තරය අඩු වෙනවා. එහෙමනම් අර ප්‍රස්ථාරල පෙන්වන්න ඕනේ යා ප්‍රභවය නිකුත් කරන නියම සංඛ්‍යා අතර වඩා අඩුවෙන් තමයි තියෙන්නේ කියලා. අපි බලමු උත්තරවල මොනවද තිබුණේ කියලා. මේක කොහොමවත් වැරදීනේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ කියලා තියෙන්නේ. ඒතර මුල් අවස්ථාවේ අඩුවෙන් පෙන්වන්න ඕන. ඒතර මේ තියෙන මුල් නියම සංඛ්‍යා. ඒතර ඒක ඊට වඩා අඩුවෙන් එකක් මෙතන පෙන්නලා තියෙනනේ. ඒතර මේ උත්තරෙත් වැරදි. මේකේ වැඩියෙන්නේ පෙන්නලා තියෙන ඒකත් වැරදි. එහෙනම් මේක තමයි එන්නේ. මෙන්න මේ වගේ උත්තරයක් එන්නේ. මම හිතන්නේ ඒක නම් දරුවන්ට විනාඩියකින් හදන්න අමාරු වේවි. මේ සමීකරණෙත් ලියුවොත් නැත්නම් ඒක උත්තර දිහා බලලා තමයි ගන්න වෙන්නේ. අවශ්‍ය නම් මේ පැත්තටත් ලියන්න පුළුවන්. මේක මේ පැත්තෙන් මේ පැත්තට ආවා කියලා ලියන්නත් පුළුවන්. ඒතර එයා ප්‍රභවයෙන් ඉවතර යනකොට කියලා මෙතන ඍණ එනවා. ඒ ඍණ ආවට අර කෝණය අනිත් පැත්තට නිසා නැවත වැඩි වෙනවා කියලා. ඒ වගේ එකක් පෙන්නනවා. ගෙදරදී මේක නිකන් තනියම හදලා බලන්න. මෙන්න මෙතෙන්ට ආවම බලන්න. මෙයා දැන් මේ කේන්ද්‍රයේ ඉන්නේ. ඒතර මේ ප්‍රභවයේ හරියටම අර උඩ මුදුනටම ආවට පස්සේ මෙතන හිටියත් ප්‍රශ්නයක් නැහැ නේ. එකම රේඛාවනේ ඉන්නේ. ඒතර ඩොප්ලර් ආචරණය මේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රභවයේ වේගයයි ශබ්දය ගමන් කරන වේගය එකිනෙකට ලම්ප වෙනවනේ. එහෙනම් නැවත අර f නෝට සමාන වෙන්නත් ඕන. ඒ වගේ තරක් එන්න ඕන. මෙතන බලන්න මොකද්ද කියන්නේ කියලා. අපි දැන් ගණන් ගොඩක් හැදුවා. ඒ ගොඩක් හදපු ගණන් වල අපිට අර කලින් හැදුව ගණන තමයි ටිකක් විනාඩි දෙකකට වඩා වැඩිපුර යනවා වගේ තේරෙන ගණනක් ආවේ. මේක බලන්න තීව්‍රතාව 10^12 වන ධ්වනිය ඩෙසිබල් බිඳුව තීව්‍රතා මට්ටම ලෙස අර්ථයක් වයි. ඒක හරියනේ අපි අර සිද්ධාන්ත කරන දවස්වලත් කියලා තියෙනවා. අර ශ්‍රාව්‍යතා දේහලිය කියලා ගන්න අගය 10^12යි කියලා. නමුත් අපි ඒක මතක තියාගෙන ඉන්න ඕනේ නැති නිසා තමයි යාලා මේක දීලා තියෙන්නේ. අපෙන් අහනවා තීව්‍රතා 10^8ක් වන ධ්වනියේ තීව්‍රතා මට්ටම. ඒතර තීව්‍රතා මට්ටම අපිට ලියලා ගන්නත් පුළුවන් මේක හිතෙන් හදන්නත් පුළුවන්. කැමති විදියක් කරන්න. අපෙන් අහන්නේ 10^8නේ අහන්නේ. ඒතර තීව්‍රතා මට්ටමේ සමීකරණ ලියපුවා අපිට එන්නේ බීටා සමානයි 10i log i බෙදීම i not. දැන් ගණන කරන්නේ i not කියන්නේ 10^12යි කියලා. ඒතර මේක 10^12යි. මේ i කියන්නේ 10^8යි. ඒතර 10^8 10^12ට කැපුණාම 10^4ක් එනවා. ඒක උඩට ගියාම 10^4ක් එනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 10i log 10 වෙනි බලය කියලා. අපි දන්නවනේ ලඝු වල මේ බලය ඉස්සරහට ගන්න පුළුවන් නේ. ඒතර 40යි එන්නේ. ඒක ලේසි ගණනක්. හිතෙනත් උත්තරේ ගන්න පුළුවන්. අතන ඍණ 40කුත් දීලා තියෙනවා ඩෙසිබල් ලගේ ඍණ එන්නේ නැහැ. මේක තමයි එන්නේ. මේක තමයි උත්තරේ. මේ ගණන බලන්න.
දුම්රියක් ඍජු මාර්ගයක ගමන් ගනී. තවත් දුම්රියක් එම දිශාවටම එම වේගයෙන්ම පළමු දුම්රිය පිටුපසින් ගමන් කරයි. පළමු දුම්රිය F නෝට් සංඛ්‍යාතයෙන් යුත් නලාවක් නාද කරනු ලැබේ. දුම්රිය දෙකක් එනවා කියලා කියන්නේ. එතකොට ඒ දෙන්නම එන්නේ එකම වේගෙන් කියලා කියනවා. එතකොට මෙයා යන වේගයෙන්ම තමයි මෙයාත් එන්නේ. මම VS කියලා අර ප්‍රභවයේ වේගයේ VS කියන අදහසින්. නමුත් මෙතන නලාව ශබ්ද කරන්නේ එක දුම්රියක්. මෙයා තමයි නලාව ශබ්ද කරන්නේ. ඒතර අනිත් දුම්රියේ ඉන්න නිරීක්ෂකයෙක් මේක අහනවා කියලානේ කියන්නේ. ඒතර නිරීක්ෂකයා මේකේ ඉන්නේ. මෙහෙන් තමයි ප්‍රභවය. ඒතර ඒ ශබ්දය මෙහාට යනවා ඇති. නමුත් අපි දන්නවනේ ඩොප්ලාචරණය සිද්ධ වෙන්න නම් ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. දැන් ප්‍රභවය නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් නැහැ මේ ගණනේ. මෙයා යන වේගයෙන්ම මෙයාත් එනවනේ යාගේ පිටිපස්සෙන්. ඒතර සාපේක්ෂ ප්‍රවේගය බිඳුවයි. එහෙමනම් සාපේක්ෂ චලිතයක් නැහැ. සාපේක්ෂ චලිතය නැත. ඒකට සාපේක්ෂ ප්‍රවේගයක් නැත්නම් ඩොප්ලාචරණය සිද්ධ වෙන්නේ නැහනේ. එහෙනම් මෙයා F නෝට් සංඛ්‍යාතයෙන් නිකුත් කරන්නේ. මෙයාට ඇහෙන්නේ F නෝට්ම තමයි. ඒක නිකන් දීපු ගණනක්. දෙවන දුම්රිය තුළ තියෙන අචල නිරීක්ෂකයෙකුටනේ ඇසෙන නලාවේ දෘශ්‍ය සංඛ්‍යාත F නම්නේ. එහෙනම් F කියන එක F නෝට්ටම සමානයි. මේ උත්තරේ තමයි එන්නේ. ඒ වගේ ගණන් හදන්න දෙයක් නැහැ නිකන් උත්තර ගන්න පුළුවන්. මේක බලන්න. දෙකලවර විවෘත දිග සෙන්ටිමීටර් 50ක් වන හිස් සිලින්ඩරාකාර නලයක් වාතයේ තබා ඇත. ඒක දෙපැත්තම විවෘත නලයක්. දිග 50යි. ශුද්ධ තාන නිකුත් කරන තාන කියන ස්වර ශුද්ධ තාන නිකුත් කරන ධ්වනි ප්‍රභවයක් නලයේ එක් කෙළවර ආසන්නයේ තියෙනවලු. ඉතා කුඩා අගයකින් ආරම්භ කරමින් නිකුත් කරන ධ්වනියේ සංඛ්‍යාතය ක්‍රමයෙන් වැඩි කරනවලු. සංඛ්‍යාතය හර්ට්ස් 320 දී නලය අනුනාද වුණාලු. සංඛ්‍යාතය 320 දී. වාතයේ ධ්වනි වේගය අහන්නේ. ඒතර අර සංඛ්‍යාතය ඉතා කුඩා එකකින් පටන් අරන් යන්නේ. එහෙනම් මුලින් අනුනාද වෙන්න ඕන මූලිකයට. අපි මූලික අවස්ථාවක් අඳිමු දෙකලවර විවෘත නලයක්නේ. වායුගෝලයේ ධ්වනි වේගය තමයි අපෙන් අහන්නේ. සංඛ්‍යාතය දීලා තියෙනවා. එහෙනම් මේ වගේ නලයක් අපි අඳිමු. මේකේ දිග සෙන්ටිමීටර් 50යි. ඒතර දෙකලවල විවෘත නම් දෙකලවලට එනවා ප්‍රශ්පාන්ත දෙකක් තියෙන්නේ. මූලික අවස්ථාව මේ වගේ තමයි එන්නේ. ඒතර මෙතන ලැම්ඩා බෙදීම 4යි මෙතන ලැම්ඩා බෙදීම 4යි. ඒ කියන්නේ මේ දෙක ලැම්ඩා බෙදීම 2යි. එවෙන අපිට ලියන්න පුළුවන් ලැම්ඩා බෙදීම 2ක් කියන්නේ සෙන්ටිමීටර් 50යි. එවෙන ලැම්ඩා කියන්නේ 1 මීටර. මේක සෙන්ටිමීටරනේ. ලැම්ඩා කියන්නේ 1 මීටර. දැන් එනවා V සමාන F ලැම්ඩාට ලියන්න තියෙන්නේ. ඒතර V සමාන F ලැම්ඩා. ලැම්ඩා කියන්නේ මීටර 1යි නේ. ඒකේ සුළු කරන්න දෙයක් නැහැ. F තමයි එන්නේ කෙලින්ම. F කියන්නේ 320යි. එහෙනම් වේගයත් 320යි. මේ උත්තරය තමයි එන්නේ. ඒක ඊටම ලේසි ගණන්. මම හිතන්නේ මේක හිතෙන් හදාන්න පුළුවන්. මෙතන 50 දීපු නිසා ලැම්ඩා බෙදීම දෙකක් 50 නම් ලැම්ඩා කියන්නේ මීටරය කියලා එනවනේ. ඊට පස්සේ V සමාන F ලැම්ඩා හිතෙන්ම ලියලා මොනවත්ම ගණනය කිරීමක් කරන්න නැතුව ලියන්න පුළුවන් උත්තරේ. මේක බලන්න. සෙල්සියස් 27 දී වායුවක් තුළ ධ්වනි වේගය v වේ. මෙම වායුව තුළ ධ්වනි ප්‍රවේගය 2v වන උෂ්ණත්වය අහන්නේ සෙල්සියස් වලින්.
ඒතර නිකම්ම අපෙන් අර සමීකරණය තමයි මෙතන යොදන්න තියෙන්නේ. 27 දී අපිට දීලා තියෙන වේගය v කියලා. ඒතර අපි දන්නවා උෂ්ණත්වයත් එක්ක සම්බන්ධ කරලානේ ලියන්න වෙන්නේ. අර ගැමා p බෙදීම රෝ ලියන්න බෑ. ගැමා rt යට m ලියන්න වෙන්නේ. v සමානයි ගැමා rt යට m. මෙයාගේ වර්ගමූලය. ඒතර එකම වායුව නිසා අපිට ගැමා r කැපිටල් M නොලිය ඉන්න පුළුවන්. ඒතර v සමානයි මූල t කියලා ලියන්න පුළුවන්. v සමානයි k වාරයක් මූල t. හැබැයි මතක තියාගන්න මෙතන t වලට අපි ආදේශ කරන්න ඕන කෙල්වින් වලින් නේ. මේකේ සෙල්සියස් වලින් දීලා තියෙන්නේ. එපමණ අපිට ලියන්න පුළුවන් v සමානයි k වාරයක් 300යි කියලා. දෙවෙනි අවස්ථාවේ වේගය මේ වගේ දෙගුණයක් කරන්න තියෙන්නේ. එහෙනම් වේගය 2v අපිට k වාරයක් මෙතන කෙල්වින් වලින් ලියනවා නම් මෙහෙම t කියලා ලියන්න. දැන් සමීකරණ දෙක බෙදන්න තියෙන්නේ. ඒතර k කැපෙනවා v කැපෙනවා. මේ මූල t මේ පැත්තට වැඩි වෙනවා. ඒතර මූල t සමානයි දෙවාරයක් 300 මූලය. ඒතර වර්ග කරොත් වෙනවා t සමානයි 300 වැඩි කරන්න ඕනේ 4න් මෙතන. මේ දෙක වර්ගුණාම 4යි. 4 වරක් 300. 1200යි. ගණනේ සෙල්සියස් වලින් අහන්නේ. එහෙමනම් මේකෙන් නැවත 273ක් අඩු කරන්න වෙනවා. අපි ඒක සිම්පල් t කියලා ලියමු. ඒතර සිම්පල් t සමාන වෙන්නේ 1200න් අඩු කරන්න ඕන 273. බලන්න මේ වගේ උත්තරයක් තියෙනවද කියලා. ඔය තියෙන 927 කියලා. 10න් 3ක් 7යි. මේක තමයි උත්තරය. ඒවා ලේසි ගණන්. නිකම්ම සමීකරණයට ආදේශ කරන්න තියෙනවා. මේක බලන්න. සරසුලක සංඛ්‍යාතය හර්ට්ස් 256යි. මේ ධනිමාන කම්බියක් සමග නාද කළ විට තත්පරයට නුගැසුම් 3ක් ඇහුණලු. ධනිමානයේ කම්බියයි සරසුලයි තමයි අරන් තියෙන්නේ. සරසුලේ සංඛ්‍යාතය 256යි. කම්බියේ ආතතිය අඩු කළ විට ඇසෙන නුගැසුම් ප්‍රමාණය නැවත තත්පරයට 3ක් වුණාලු. ඊට පස්සේ මේ කම්බියේ ආතතිය අඩු කරලා තියෙනවා. ඒතකොට වේගය අඩු වෙනවනේ. නැවත ඒත් අර නුගැසුම් ගාන 3යි කියලායි ගානේ කියන්නේ. අපේ ගානේ කම්බියේ ආතතිය අඩු අවස්ථාවේදී එහි සංඛ්‍යාතය තමයි අපෙන් අහන්නේ. බලමු. මෙන්න මේ වගේ එකක් තමයි මෙතන කියන්නේ. අර සරසුල 256යි නුගැසුම් 3යි. එතන මේක තමයි ධනිමාන කම්බිය. එයා ආතතියකට යටත් කරලා තියෙන්නේ. මෙතන දැන් සරසුලක් එක්ක කම්පණය කරනවලු. මෙයා 256යි. දැන් අපි නුගැසුම් වලට යන නුගැසුම් 3ක් ඇහුණා කියලාමනේ. ඒතර ඒකට මම සංඛ්‍යා රේඛාව ඇඳුවොත් මට මේ වගේ තමයි පේන්නේ. මම කියවන දරුවන්ට අර නුගැසුම් පාඩමේදී කිව්වා සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඒකේ සංඛ්‍යාත ලකුණු කරාම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් කියලා. එතන මේ තියෙන සංඛ්‍යා රේඛාව. මේ තියෙන අර සරසුල. ඒ සරසුලේ සංඛ්‍යාතය 256යි. දැන් මේ ධනිමාන කම්බියත් එක්ක මේක නුගැසුම් 3ක් ආවනේ. එහෙම නුගැසුම් 3ක් එන්න නම් සරසුලට වඩා එක්ක 3ක් වැඩි වෙන්න ඕන නැත්නම් 3ක් අඩු වෙන්න ඕන. එහෙමනම් එක්ක මේ කම්බිය 259ක් වෙන්න ඕන. නැත්නම් 253ක් වෙන්න ඕන. අය වෙනස 3ක් එන්න නේ ඕන. එක්ක 259යි නැත්නම් 253යි. හැබැයි ගණන කියනවනේ අර මෙයා තන්තුවේ ආතතිය අඩු කරාම ඒත් නුගැසුම් ගාන 3ක් කියලා. අපි දන්නවා තන්තුවේ ආතතිය අඩු කරා නම් සංඛ්‍යාතය අඩු වෙන්න ඕන.
ඒ සංඛ්‍යාතය අඩු වෙනවා ඇති. නමුත් නුගසුම් ගාන 3යි කියලා කියන්නේ. එහෙනම් ඒ වගේ දෙයක් වෙන්න මෙතන ගන්න තියෙන්නේ මේ අර ආතතිය වැඩි අවස්ථාවේ සරසුලට වඩා මේ කම්බියේ සංඛ්‍යාතය වැඩි ඇති. ඒ කියන්නේ එයා ඉන්නේ නැත්තේ 259. මෙතන ඉන්නේ නැත්තේ. එතන ඉඳලා ආතතිය අඩු කරාට පස්සේ සංඛ්‍යාතය අඩු වෙලා එයා යන්නේ නැති අතෙන්ට. 253ට යන්නේ මෙතෙන්ට. ඒතර මුල් අවස්ථාවේ නුගසුම් 3 ඇවිල්ලා තියෙන මේ 259න් 256 අඩු කරලා. ඒ කියන්නේ ධ්වනිමාන කම්බියේ සංඛ්‍යාතයෙන් සරසුලේ සංඛ්‍යාතය අඩු කරලා. දෙවෙනි අවස්ථාවේ නුගසුම් 3 ඇහෙන්නේ සරසුලේ සංඛ්‍යාතයෙන් කම්බිය අඩු කරලා. අන්න එහෙම වෙවිලා තියෙන්නේ. ඒතර අපේ ගානේ ආතතිය අඩු කරාට පස්සේ කම්බියේ සංඛ්‍යාතය කීයක් වෙන්නේ නැති කියලාද? ඒ කියන්නේ එහෙනම් ආතතිය අඩු කරාට පස්සේ යා 253 වෙන්න ඕන. ඒක තමයි ඔය කියන්නේ. ඒතර මෙයා තමයි උත්තරේට එන්නේ. අර නුගසුම් ගාන වෙනස් නොවි සංඛ්‍යාත වෙනස් වෙනවා කියන්නේ අර අතන වෙනස 3 නම් දැන් වෙනස 6ක් වෙන්න ඕන. අනිත් පැත්තට යන්න බෑයි 3කින්. ඒක තමයි කියන්නේ. මේක ඊටම ලේසි ගණනක්. සංඛ්‍යාතයේ මාන අහන්නේ. මතකෙන්ම ලියන්න පුළුවන් ඉතින් t දින එක කියලා. නැත්තම් f සමානයි 1ට t කියලා සමීකරණය අතර ඒකෙන් ගන්න පුළුවන්. නැත්තම් v සමානයි f ලැම්ඩාගෙන් ගන්න පුළුවන්. මේ සමීකරණේ v සමානයි f ලැම්ඩා ලිව්වම සංඛ්‍යාතයේ මාන නහන්නේ. ඉතින් ප්‍රවේගය කියන්නේ lt ඍණ 1යි. මෙයා මෙයාගේ මාන අපි දන්නේ නැහැ. ලැම්ඩා කියන්නේ තරංගායාමය. තරංගායාමය කියන්නේ දුරක්. දුරේ මාන එල්නේ. ඒතර මේකට මේක කැපෙනවා. ඒතර t ඍණ 1යි. ඒකනම් තත්පරයක් යන්නේත් නැහැ. උත්තරේ නිකම්ම ගන්න පුළුවන්. මෙතන බලන්න. පාස්ථාන කුමක් මගින් වාතයේ ධ්වනි වේගයට බලපෑමක් කළ හැකිද කියලා අහන්නේ. ඒතර වායුගෝලයේ ධ්වනි වේගය ගැන අහන්නේ. එහෙනම් අපි ඒකේ සමීකරණය ඕන ලියන්න. වායුගෝලයේ ධ්වනි වේගය සොයන පුළුවන් අපිට v සමානයි ගැමා p බෙදීම ρ වලින් හොයන්න පුළුවන්. නැත්නම් v සමානයි ගැමා rt බෙදීම m කියන එකේ වර්ගමූලය. එක්ක ගැමා p බෙදීම ρ වල වර්ගමූලය නැත්නම් ගැමා rt යට m වල වර්ගමූලය. මෙන්න මේ දෙන තමයි ගන්න වෙන්නේ. මෙතන ඉතින් පීඩනය වෙනස් කරා කියලා වෙනස් වෙන්නේ නැහැ. පීඩනය වෙනස් කරාම ඝනත්වයත් වෙනස් වෙලා මේ අනුපාතය හැමතිස්සෙම එකම ගේනවා. ඒකට මේකෙන් තමයි ඔයාලට කතා කරන්න වෙන්නේ. ධ්වනි වේගයට බලපෑමක් ඇති කළ හැකිද කියලා අහන්නේ. ඉතින් සංඛ්‍යාතය කියන එක ඒක සම්පූර්ණයෙන් බොරු. එහෙම එකක් මේකේ නැහැ. වාතයේ උෂ්ණත්වය කියන එක හරි. එතකොට කැපිටල් T බලපානවා. ආර්ද්‍රතාවයත් හරි. එතකොට ජල වාෂ්ප වැඩිපුර ඇවිල්ලා අණුක ස්කන්ධය වෙනස් වෙන්න පුළුවන්. M වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඒ දෙන්න තමයි එන්නේ. B සහ C. මේක තමයි එන්නේ. මේ සමීකරණ තමයි මතක තියාගෙන ඉන්න ඕන. මේක බලන්න. ශබ්ද විකාශන යන්ත්‍රයක් වොට් 5ක ධ්වනි ප්‍රතිදානයක් ජනිත කරයි. ක්ෂමතාව දීලා තියෙන්නේ වොට් 5යි කියලා. ඒ කියන්නේ තත්පරයට ජූල්. පුද්ගලයාට ඇසෙන ධ්වනි තීව්‍රතාව මට්ටම ඩෙසිබල් 10යි. ශබ්ද විකාශන යන්ත්‍රයේ ධ්වනි ප්‍රතිදානය වොට් 50ක් දක්වා වෙනස් කළේ නා. මුල් අවස්ථාවේ 5යි පස්සේ 50යි. මුල් අවස්ථාවේ අපිට දීලා තියෙනවා තීව්‍රතා මට්ටම ඩෙසිබල් 10යි කියලා. එහෙනම් මේකට සමීකරණ ලියමු. තීව්‍රතා මට්ටම බීටා ලියන්නේ 10යි log අපිට හුරු සමීකරණය I බෙදීම I not මේක තමයි සමීකරණය. නමුත් මේකේ ගණනේ I දීලා නැහැ.
තීව්‍රතාව I දීලා නැහැ, දීලා තියෙන ක්ෂමතාව. එහෙමනම් අපිට I ට ලියන්න පුළුවන් I කියලා කියන්නේ ඒකීය වර්ගඵලයක් කරහා තත්පරය දින ශක්තියනේ. ඒකීය වර්ගඵලයක් කරහා ඊට අභිලම්බව තත්පරයක දින ශක්තිය දීලා තියෙන්නේ. එහෙමනම් ඔය අතර දීලා තියෙන ශක්තිය වර්ගඵලයෙන් බෙදන්න ඕන. කියන්නේ P බෙදීම A කියන එක. මෙතන A කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය කියන එක. එයා දීලා තියෙන්නේ මෙයා දීලා තියෙන්නේ P. එහෙනම් ඔයාලට මේ I වෙනුවට P බෙදීමේ ලියන්න පුළුවන්. ඔතන A කැපෙනවා. ඒක වැඩක් වෙන්නේ නැහැ ගණනට. ඒකෙන්ද මේ I වෙනුවට දරුවන්ට මේ P වලින් ලියන්න පුළුවන්. එතන මුල් අවස්ථාවේ ගණනය කියනවා අර තීව්‍රතා මට්ටම ඩෙසිබල් 10යි කියලා. එහෙමනම් 10 සමානයි 10යි log I. I ට අපි ලියමු මේක P බෙදීමේ. එතන මුල් අවස්ථාවේ වොට් 5යි. පස්සේ තමයි වොට් 50. එහෙනම් මෙතන 5 බෙදීම A කියලා ලියලා A වාරයක් I naught. I naught નો තිරයට තියෙන මම ඒකත් තිරයටින්ම A කෙලින්ම මේ Aත් ලිව්වා. එතන දෙවෙනි අවස්ථාව මට ලියන්න පුළුවන් බීටා සමානයි 10යි log මෙතන දැන් 50යි. 50ට AI naught. දැන් මේ සමීකරණය අඩු කරන්න ඕන. මෙයා පළවෙනි සමීකරණය මෙයා දෙවෙනි එක අඩු කරන්න. අඩු කරනකොට මම දැන් දරුවන්ට කියලා දීලා තියෙනවා මේ පැත්තේ ලඝු බෙදෙනවා කියලා. එහෙනම් අපිට එනවා බීටා ඍණ 10 සමානයි මේ 10 පිටට ගන්න පුළුවන්. දැන් මේ ලඝු එක මේ ලඝු එකෙන් අඩු කරන තියෙන්නේ අඩු කරනකොට ලඝු එක තැනක ලියලා බෙදාන්න පුළුවන්. ඒතර මෙයාගෙන් බෙදෙන්නේ. ඒතර AI naught කැපෙනවා. මේ 50 මේ 5ෙන් බෙදාන්න තියෙනවා. ඒතර 10යි. ලඝු 10යි. ඒතර ලඝු 10 කියන්නේ 1යි. ඒක මේ 10ෙන් ගන්නවම 10යි. 10යි අර 10යි 20යි. එහෙනම් බීටා කියන්නේ ඩෙසිබල් 20යි. ඒවා දැන් එක සැරේ සමීකරණ ලියන්න පුළුවන් වෙන්න ඕන. මේක බලන්න. තීව්‍රතාව 2යි මයික්‍රෝවොට් වර්ග මීටරයට. ඒක නම් කෙලින්ම I දීලා තියෙන්නේ. 2යි මයික්‍රෝවොට් වර්ග මීටරයට වන ශබ්ද තරංගයක් වර්ග සෙන්ටිමීටර් 10ක පෘෂ්ඨික වර්ගඵලයක් හරහා ඒට ලම්බකව ගමන් කරයි. එම වර්ගඵලය හරහා පැයක් තුල යන ශක්තිය. මේක අතන තරංග පාඩමෙම ලියන්න ඕන නැහැ. අර ඒකකමාන වගේ වෙයිත් මේව ලියන්න පුළුවන්. අතන දීලා තියෙනවා ඒකකේ දිහා බලන්න. එක වර්ග මීටරයක් කරා තත්පරයට යන ශක්තිය තමයි තියෙන්නේ. 2යි මයික්‍රෝ කියලා දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මෙන්න මේ වර්ගඵලය හරහා පැයකදී යන ශක්තිය. එහෙනම් අපිට ශක්තියට සමීකරණයක් ලියන්න පුළුවන්. ශක්තිය E සමානයි I කියන්නේ ඒකීය වර්ගඵලයක් කරා. I. මේක වැඩි කරනවා වර්ගඵලයෙන්. ඒතර එනවා කිසියම් වර්ගඵලයක් කරා යන ශක්තිය. මේ එන්නේ තත්පරයට. මේක වැඩි කරනවා අර කාලයෙන්. ඒතර එනවා මුළු ශක්තිය. අපේ කන හරහා පැයකදී ඇතුළු වුණු ශක්තිය අර ඒ වගේ ගණන් අපි හැදුවනේ. අන්න ඒ වගේ මේකට ආදේශ කරන්න තියෙන්නේ. දැන් මේ දත්ත ආදේශ කරන්න තියෙන්නේ. බලන්න 2යි කියලා දීලා තියෙනවා I මයික්‍රෝවොට් වලින් වර්ග සෙන්ටිමීටර් 10යි කාලය පැය 1යි. එහෙනම් මෙතන ආදේශ කරමු 2යි මයික්‍රෝ කියන නිසා 10 ඍණ 6ක් දාන්න ඕන. ඒතර වොට් වර්ග මීටරයට සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් 10 නිසා ඒක 10 වැඩි කිරීම 10 ඍණ 4ක් ලියන්න ඕන. සෙන්ටිමීටර් මීටර කරන්න 10 ඍණ 2යි වර්ග නිසා 10 ඍණ 4යි. කාලය පැය 1යි. ඒ කියන්නේ තත්පර 3600යි. මෙන්න මේ ටික තමයි උත්තරේට එන්නේ. ඒතර 2 32යි. ඒතර ඒක අපි
7.2ක් ලියමු. එතන 10 එකක් එනවා ධන බලයක්. ඒ 1යි මේකයි 2යි 2යි මේ 2යි 4යි. ඒතර ඒ 4ට මේ 10 රින 4 කැපෙනවනේ. ආයි බලන්න 36 දෙකෙන් ගැටි කරාම 72යි. මම එක 7.2 කියලා ලිව්වේ. ඒතර එකක් එනවා එතන 10 බලයක්. ඒ 1යි 2යි 3යි 4යි. ඒ 4ට මේ 4 කැපිලා 7.2 වැඩි 10 රින 6යි. ජූල්. අවශ්‍ය නම් අපිට කියන්න පුළුවන් මයික්‍රෝ ජූල් 7.2යි කියලා. බලන්න උත්තරේ මොනවද දීලා තියෙන්නේ කියලා. මයික්‍රෝ ජූල් වලින් තමයි දීලා තියෙන්නේ. එහෙනම් 7.2. එකම උත්තරේ තියෙන මෙතන ඒකක තමයි වෙනස් කරලා තියෙන්නේ. ශක්තියට ආදේශ කරන්න තියෙන්නේ. මේක බලන්න. දෙකලවර සවිකර ඇති ඇදි තන්තුවක මූලිකයේ සහ පළමු පරිතානයේ සංඛ්‍යාත පිළිවෙලින් F1 හා F2 වේ. ඒ දෙකේ අනුපාතය අහන්න. දරුවන්ට මේක තරංග රටාව මතකද දාන්න. දෙකලවර සවිකරලානේ තියෙන්නේ. එවනම් පළවෙනි එකට එන්නේ එක පුඩුවයි. මේ වගේනේ එන්නේ. මෙන්න මේ වගේ එන්නේ එක පුඩුවක් එන්නේ. පුඩුවක් කියන්නේ ලැම්ඩා බෙදීම 2යි. ඒතර ලැම්ඩා සමානයි 2L. මේ නූලේ දිග L කියලා අපි ගත්තොත් ලැම්ඩා සමානයි 2L. එහෙනම් අපි ලියන්න පුළුවන් F1 කියන්නේ V යට ලැම්ඩානේ. V වෙනස් වෙන්නේ නැහැ. ඔන්න V යට 2L. ඊළඟ අවස්ථාවේදී අපිට එන්නේ F2 කියලා. මේ වගේ පුඩු දෙකක් එනවනේ. ඒතර මම කිව්වා මේක ඉස්සරහට එන්නේ පුඩු ගණන කියලා. දැන් මෙතන එකනේ තියෙන්නේ. ඒක කියන්නේ පුඩු ගණන. ඒතර ඊළඟ එකේ තියෙන්නේ පුඩු දෙකක්. ඒතර 2යි V යට 2යි. ඒතර මේ දෙක බෙදුවාම V යට 2L ට V යට 2L කැපෙනවනේ. එහෙනම් F1ට F2 කියන්නේ 1ට 2. කර දෙක. අපේ ගහන අනුපාතනේ. ඒතර භාගික තමයි එන්න ඕන. මේකේ තියෙන පිළිවෙලට බලන්න 0.5ක් තියෙනවා දෙකක් තියෙනවා. ඒ නිසා පිළිවෙලට බලන්න මේක තමයි උත්තරේට එන්නේ. දැන් බලන්න අපි තව ගණන් ටිකක් දැන් මෙතන සාකච්ඡා කරා. ඒතර හැමදාම වගේ එකම දේ තමයි අහලා තියෙන්නේ. එක්කෝ ඇදි තන්තු යට ගන්නා තරංග නැත්නම් අර වායු කඳන් වල එන කම්පන සංවෘතන ලහරි විවෘතන ලහරි එහෙම නැත්නම් ඩොප්ලර් ආචරණය නැත්නම් තීව්‍රතාව ඔය ටිකනේ අපෙන් අහන්නේ. ඉතින් මේවයි පොඩි සමීකරණයක් යොදාන තියෙන සමහර අවස්ථාවල. ඉතින් සිද්ධාන්ත කොටස මතක නම් සමහරලාට මේ වගේ තරංග රටා නම් අඳින්න අවශ්‍යත් නැහැ මේවා. මම මේවා ඇඳට විවාහයට යනකොට දරුවන්ට මේවා කීප වතාවක් උත්තර ලියලා නම් මේවා හදලා පුරුදු වෙලා නම් තියෙන්නේ. මේවා නිකම්ම මතකෙන් ලියන්න පුළුවන්. ඒ වගේ පුරුදු වෙන්න. මොකද පළවෙනි බහුවර්ණ 25වත් අපි විනාඩි 20කින් විතරවත් අඩු ගන්න කරොත් තමයි අපිට පොඩි හරි වෙලාවක් ඉතුරු වෙන්නේ ඊළඟ ටිකට යන්න. සාමාන්‍ය හැම බහුවර්ණයට විනාඩි 2 ගන්න කියලා බහුවර්ණ 25ට විනාඩි 50ක් ගන්න එහෙම එපා. මුල් බහුවර්ණ 25ක් වගේ එකක් පැය භාගයක් විනාඩි 40ක් ඒ වගේ වෙලාවකින් කරන්න පුළුවන්. එහෙම කරොත් අවසානයේට කිසියම් වෙලාවක් ඉතුරු වෙනවා. ඒතර මේ අවසාන පස්සේ අර මෙතන අපිට එක ගණනකාර උතාකාර පෙතක යන ඡාප කොටසක යන ගණන එක ඩිංගා වෙලාව යනවා අමාරු ඩිංගක්. එහෙම නැත්නම් අනිත් ගණන් එහෙම සැලකියුතු අමාරු ගණන් නෙමෙයි. අපි මේක අපිට තව ප්‍රශ්න පත්‍ර ටිකක් තියෙනවා. මේවා දැන් 2002 වගේ තමයි මේ ගණන් හදලා තියෙන්නේ. ඒතර මේක 2020ට යනකම් බලනවා බහුවර්ණ ප්‍රශ්න. ඒතර එකම જાති ගණන් කීප වතාවක් එනවනේ. එතකොට දරුවන්ට මම හිතන්නේ මේවා ගැන හොඳ අවබෝධයක් ඇති වේවි. අපි ඊළඟ කොටසදී බලමු. තවත් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න.